විශේෂයෙන්ම මේ වෙලාවේ මේ වර්තමාන ආණ්ඩුව අපේ රට තුළ ජනතාව මත බර පටවමින් සහ ආර්ථිකට ඉතාමත් වැදගත් ආයතන ගණනාව දුර්වල කරමින් කරගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව අපේ රටේ ජනතාව දැනුවත් කළ යුතුයි කියලා අපි කල්පනා කරා. දැන් පළවෙනි කාරණේ ගත්තොත් අපි දකිමින් ඉන්න දේ තමයි ආණ්ඩුව අපේ රටේ ජනතාවට බොරු කියමින්, ජනතාව නොමග යවමින්, ජනතාවගේ ඇස් වලට වැලි ගස්සමින් ජනතාව මත දැවැන්ත බදු බරක් පටවන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ වගේම ආර්ථිකට ඉතාමත්ම වැදගත්ම ආයතන වෙච්ච රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව වගේ ආයතන දේශපාලනීකරණය කරමින් ඒවා Tamanට ඕන තරමට මෙහෙවන්න උත්සාහ කරමින් ඒවා දුර්වල කිරීමට කටයුතු කරමින් ඉන්නවා. දැන් බදු ප්‍රශ්නේ ගත්තොත් අංක 1 හැටියට ඔබ කවුරුත් දන්නවා මේ ආණ්ඩුව පහුගිය කාලේ ඉතාමත් අසාධාරණ විදියට වැඩ බද්ද 15% දක්වා වැඩි කරලා එක ජනතාව මත පැටවුවා. දැන් අපේ රට කියන්නේ ඉතාමත්ම දුප්පත් ජනතාව වැඩිපුර ජීවත් වෙන අමාරුවෙන් ජනතාව ජීවත් වෙන රටක්. දැන් ඡන්ද කාලේ ආණ්ඩුව ඡන්ද ගන්න කාලේ ආණ්ඩුව කිව්වේ ආර්ථික සංවර්ධනය කරලා ජනතාවගේ සාක්කු පුරවනවා කියලා. හැබැයි බලය ගත්තට පස්සේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒ වෙනුවට ජනතාවගේ සාක්කු සුද්ධ කරලා ඇමතුරුන්ගේ සාක්කු පුරවන එක තමයි කරමින් ඉන්නේ. දැන් පහුගිය කාලේ වැට් බද්ද 15% කරලා පැනවුවම අපි දැක්කා ඊට එරෙහිව දෙවන්ත ජනතා විරෝධයක් නිර්මාණය වුණා. ජනතා විමුක්ති පෙරමුණ පාරට බැස්සා, අපේ ව්‍යාපාරික ප්‍රජාව පාරට බැස්සා, විවිධ කණ්ඩායම් ජනතාවන් විශාල උද්ඝෝෂණ කරමින් ගියා. ආණ්ඩුව ටිකක් අපහසුයෙන් හිටියේ ඒකට. ඒකට හේතුවක්ම තියෙනවා අපි කවුරුත් දන්නවා අපේ රටේ ජනතාව අමාරුවෙන් ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් අපි දන්නවා අපේ රටේ ජනගහනයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් අන්ත දිනුදු ජනතාව ජීවත් වෙන්නේ. අපේ රටේ ලක්ෂ ගණනාවක් සමෘද්ධියෙන් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ ජනගහනයෙන් 43ක විතර ප්‍රමාණයක දවසක ආදායම ඩොලර් 2කට වඩා අඩුයි. ඒ නිසා මේ දුප්පත්කමින් මිරිකිච්ච අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් ඉන්න රටකද ඒ ජනතාවගේ සේවාවන් වල සහ ආහාර වලට විශාල බදු පනවන එක කිසිසේත්ම සාධාරණ නැහැ. ඒතර එහෙම දෙයක් තමයි ආණ්ඩුව ජනතාවගේ සේවා සහ භාණ්ඩ මත 15% වැඩිබද්ද පනවනවා. ඒතර ඒකට ඇතිවෙච්ච විරෝධයත් එක්ක අනිත් පැත්තෙන් ගත්තොත් පිරිසක් උසාවිය යනවා. උසාවිය කියනවා, අධිකරණය කියනවා මේ වැඩබදු ක්‍රමයේ වැඩබදු පනවපු ක්‍රමයේ වැරදි. ඒ නිසා මේක නිවැරදිව පනවන්න කියලා. දැන් ඒකට අනුව උසාවියේ මඟ පෙන්වීම අනුව ආණ්ඩුව නැවත වැඩබද්ද 15% පනවන දැන් ගැසට් කරලා සූදානම් ඉන්නේ පාර්ලිමේන්තු සම්මත කරන්න ලැස්තිලා තියෙනවා. ඉතින් අපි පළව දකිනවා මොන ක්‍රමෙන් හරි මේ 15%ක වැඩබදු ජනතාව මත පටවන එක ඉතාමත්ම වැරදි. ඒ බර දරා ගන්න බැහැ ජනතාවට. නිසා ආණ්ඩුව වහම මේ වැඩබදු අසාධාරණ ලෙස ජනතාව මත පැටවීම නතර කළ යුතු තියෙනවා. දැන් මේ වැඩබදු මේ මට්ටමින් පනවපු ගමන්ම අපි කවුරුත් දන්නවා ජංගම දුරකථන ගාස්තු විශාල වශයෙන් වැඩි වෙනවා. ආණ්ඩුව එකෙන් 49කට වැඩි ප්‍රමාණයක් කොල්ල කනවා. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් එනවා. මේකේ තියෙන ලොකුම දේ තමයි ආණ්ඩුව දැන් බොරුවක් කරමින් ඉන්නවා. ඒ තමයි ආණ්ඩුව කියමින් ඉන්නවා මේ සෞඛ්‍ය සේවාවන් සඳහා තිබිච්ච වැඩබද්ද අහෝසි කළා කියලා. දැන් මේ නැවත වැඩබදු ගේනකොට ජනතාවගේ පැත්තෙන් එන්න පුළුවන් විරෝධය අඩු කරගන්න ආණ්ඩුව බොරු ටිකක් කියමින් ඉන්නවා. එයින් එක බොරුවක් තමයි සෞඛ්‍ය සේවා සඳහා වැඩබදු අහෝසි කරා කියන කාරණේ. දැන් හොයාගෙන ගියාම ඇත්තටම මේක එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. දැන් අපි ගන්නවා අපේ රටේ සෞඛ්‍ය සේවය ගත්තොත් එක පැත්තේ ගත්තොත් රජයේ රෝහල් සෞඛ්‍ය සේවයක් තියෙනවා. ඒක දුර්වල නිසා පෞද්ගලික අංශයේ රෝහල් වැඩි වෙමින් පෞද්ගලික අංශ සෞඛ්‍ය සේවය එන්න වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් ආණ්ඩුව කියනවා පෞද්ගලික සෞඛ්‍ය සේවා වලින් බදු අය කරගන්න නැහැ. වැඩ බදු අය කරන්නේ නැහැ කියලා. නමුත් මේ කරලා තියෙන මොකද්ද? කරලා තියෙන දේ තමයි දැන් අපේ රටේ සමහර රෝගීන් ඉන්නවා රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්නවා, සමහර පරීක්ෂණ කරගන්නවා පෞද්ගලික අංශයෙන්. ලේකක් බලව ගන්න වෙන්න පුළුවන්, මුත්‍රා බලව ගන්න වෙන්න පුළුවන්. ඒ වගේ පරීක්ෂණයක් කරගන්න. අන්න ඒ වගේ මේ රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න හෝ නැත්තම් බාහිරව ගිහිල්ලා මේ පරීක්ෂණයක් දෙකක් කරගන්න අයගෙන් බදු අය කරන්නේ නැහැ. ඒක හරි. හැබැයි ඒ වුණාට පෞද්ගලික රෝහල් වල නතර වෙලා ප්‍රතිකාර ගන්න අයගෙන් පෞද්ගලික රෝහල් වලින් ශල්‍ය කර්ම වගේ කරගන්න අයගෙන් මේ බදු අය කරනවා. ඒ නිසා මේ සෞඛ්‍ය සේවාව වලින් පෞද්ගලික සෞඛ්‍ය සේවාව වලින් බදු අය කරන්න නැහැ කියලා කියන කතාව ඒක ඇත්ත කතාවක් නෙවෙයි. බාහිරව ගිහිල්ලා කුඩා පරීක්ෂණයක් කරගන්න අයගේ බදු අය කරන්නේ නැති වුණාට රෝහල් වල නේවාසික වෙනදමින් බෙහෙත් ගන්න අයගෙන් සහ අනිත් පැත්තෙන් ගත්තොත් එimhe ඒ රෝහල් වල සේවා ගන්න අයගෙන් මේ 15% වැඩිපත් අය කරගන්න ආණ්ඩුව දැන් සූදානම් කරලා තියෙනවා. දැන් අපි කවුරුත් දන්නවා
අපේ රටේ මේ වෙනකොට පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න ප්‍රමාණය එන්නේ වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අපි කවුරුත් දන්න තමයි අපේ රටේ එක පැත්තක ගත්තොත් වැඩිහිටි ජනගහනය එන්නේ වැඩි වෙන පටන් ගන්න තියෙනවා. ඒ නිසාම ඊට ආවේනික රෝග ගණනාවක් තියෙනවා. දීවැඩියා වෙන්න පුළුවන්, හෘද රෝග වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ගණනාවක් තියෙනවා. දැන් ආණ්ඩු සංඛ්‍යාලයකම ගත්තොත් එහෙම 1990 වෙනකොට ලංකාවේ වැඩිහිටි ජනගහනය 8.9 හිටියේ. 2000 වෙනකොට මේක 9.6 දක්වා වැඩි වුණා. 2010 වෙනකොට ලංකාවේ වැඩිහිටි ජනගහනය 12.2ක් වුණා. දැන් 2014 දී මේක 13.4ක් වුණා. ගණන් බලලා තිනවා 2026 වගේ වෙනකොට ලංකාවේ වැඩිහිටි ජනගහනය 18.9ක් විතර වෙයි කියලා. කියන්නේ නිතිපතා වැඩිහිටි ජනගහනය වැඩි වෙනවා. ඒකත් එක්ක මේ සමහර සෞඛ්‍ය සේවාවන් වැඩිපුර ගැනීම ඕනකම මතුවෙනවා. මට ඒ සංඛ්‍යා ලේඛන නැවත කියන්න පුළුවන්ද? ඔව් කියන්න පුළුවන්. ලංකාවේ වැඩිහිටි ජනගහනය 1990 දී 8.9යි. 2000 දී 9.6යි. 2010 වෙනකොට ඒක 12.2 වුණා. 2014 වෙනකොට ඒක 13.4 වුණා. 2026 වෙනකොට මේ ප්‍රමාණය 18.9ක් වේවි කියලා ගණන් බලලා තියෙනවා. එතකොට මේකෙන් අපි කියන්න උත්සාහ කරන නිසා මෙවැනි තත්ත්වයක් වෙද්දී සමහර රෝග සඳහා වන ප්‍රතිකාර එන්න වැඩි කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ සඳහා පහසුකම් රජයේ රෝහල නැති නිසා බොහෝ විට රෝගීන්ට සිද්ධ වෙන්නේ පෞද්ගලික රෝහල් වලට යන්න. දැන් අපි කවුරුත් දන්නවා අපේ රටේ හදවත් රෝගීන් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව වකුගඩු රෝගීන් වැඩි වෙලා තියෙනවා. ඊළඟට ස්නායු රෝගීන් වැඩි වෙලා තියෙනවා. ඒ අයට නිරන්තරයෙන්ම මේ ශල්‍ය කර්ම කරන්න සිද්ධ වෙනවා. දැන් අපේ රටේ වකුගඩු මේ හදවත් රෝගයක් ඇති වෙලා බයිපාස් සැත්කමක් කරන්න සිද්ධ වුණොත් එහෙම ඒක රජයේ රෝහලෙන් කරගන්න මාස ගණනාවක් තිස්සේ පොරොත්තු ලේඛනවල ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මාස ගණනාවක් තිස්සේ ඉඳලා සැත්කමක් කරගන්න පුළුවන් රෝග නෙවෙයි මේ සමහර රෝග. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් මොලේ කිසියම් ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් ස්නායු ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් ඒව හදිසි නම් ඒවට මාස ගණන් තිස්සේ පොරොත්තු ලේඛනවල ඉන්න බෑ. ඒ නිසා ජනතාව කරන දේ තමයි හදවත් රෝගවලදී බයිපාස් සත්කම් වලදී ස්නායු මේ සඳහා කරන සත්කම් වලදී මොලේ සඳහා කරන සත්කම් වලදී වකුගඩු බද්දු කිරීම වගේ ඒවාදී අමාරුකම් තිබ්බත් පෞද්ගලික රෝහල් මේක කරගන්න. ඒ නිසා මේ පෞද්ගලික රෝහල් වලින් සමහර ශල්‍ය කර්ම කරන්න යන කට්ටිය අපේ රටේ මේ සුපිරි දඬපති පන්තියම නෙවෙයි. බොහෝට ගත්තොත් මැද පන්තික ජනතාව වගේම දුප්පත් අයත් යනවා. මොකද තමන්ගේ රෝගියාගේ ජීවිතේ වැදගත් නම් සල්ලි වලට වඩා ඕන් අර පොරොත්තු ලේඛනයේ පොලිමේ ඉන්නව වෙනුවට කෙසේ හෝ සල්ලි හොයාගෙන මේ කාර්ය කරගන්න. අපි බෝඩ් දැකලා තියෙනවා පාරේ යනකොට සමහරට වෑන් එකක් අරගෙන ලවුඩ් ස්පීකර් සෙට් එක බැඳගෙන ඒක අර මේවා ගහලා සල්ලි එකතු කරනවා වකුගඩු රෝගයකට සත්කම කරන්න. දුප්පත් මිනිස්සු සම්මාදමේ ගිහලා තමයි මේ වකුගඩු රෝගයන්ට සත්කම් කරගන්නේ. නැත්නම් හදවත් රෝගියෙක් ඉන්නවා ඔහුට සත්කම් කරන්න ගෙදර සල්ලි නැහැ නිසා වෑන් එකක් අරගෙන රටවටේ ලවුඩ් ස්පීකර් බැඳගෙන ගිහිල්ලා ජනතාවට කියලා ජනතාවෙන් සල්ලි එකතු කරන් තමයි සත්කම කරගන්නේ. ඒ නිසා මේ ජනතාවගෙන් සම්මාදමේ ගිහිල්ලා සත්කම් කරගන්න රෝගියාගෙන් පවා ආණ්ඩුව පෞද්ගලිකංශයෙන් මේ කරගන්නදී මේ 15 වැඩි බද්දායි කරනවා. සාමාන්‍යයෙන් ගත්තොත් හදවත් සත්කමක් කරනකොට පුද්ගලික රෝහලක සාමාන්‍යයෙන් ගත්තොත් රුපියල් 6,98,000ක් විතර දැන් වියදම් කරගන්නවා. වෛද්‍යවරුන්ට අනිකුත් සේවා බෙහෙත් ඔක්කොමත් එක්ක. එතකොට 6,98,000ක සත්කමක් කරන්න ගියාට පස්සේ ඒකට වැඩ ගෙවන්න උනොත් එන 15 ගානේ 1,04,000ක් විතර වෙනවා. කියන්නේ ලක්ෂයක් වැඩිපුර අනිවාර්යෙන් වුණනවා. එකතු වුණාට පස්සේ 6,98,000ක සත්කම කරගන්න ගියාම රෝගියා ගෙවන්න ඕන ලක්ෂ 8ක් විතර රෝහලට. මොකද ලක්ෂයකට ප්‍රමාණයක් ආණ්ඩුව ගන්න බදු හැටියට. එතකොට මේ ලක්ෂ 6ක් 6මාරක් හොයාගන්න බැරුව සම්මාදමෙන් රෝගියෙක්ගෙන් ආණ්ඩුව ලක්ෂයක් ගන්න එක අපි හිතන මොන ක්‍රමයකටවත් සාධාරණ කරන්න බෑ. ඊළඟට CT ස්කෑන් එකක් කරගන්න ගියොත් හැමතැනම මේ පහසුකම් නැහැ. ඒ නිසා බොහෝ දෙනා යනවා රජයේ රෝහල් වලට කරගන්න ගියොත් සාමාන්‍යයෙන් බොහෝ දෙනා යනවා පෞද්ගලික අංශ රෝහල් වලට. රජයේ රෝහල් පහසුකම් නැති නිසා. එතකොට පෞද්ගලික අංශ රෝහලකට ගියොත් මේක කරගන්න සාමාන්‍යයෙන් රුපියල් 17,000ක් විතර වෙනවා මේ ස්කෑන් එක කරගන්න ගියාම. ඒකට වැට් එක වදිනවා 15 ගන්නොත් එම් රුපියල් 2,550ක් විතර. එතකොට 19,550ක් වෙනවා. ඒ වැඩි කරගන්න ගියාමත් රෝගියෙකුට. ඊළඟට බරපතලම දේ තමයි ස්නායු ශල්‍ය කර්මයක් කරගන්න ගියොත්. සමහර මොලේ ගැටිත්තක් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 10ක් විතර ගන්නවා පෞද්ගලික අංශ රෝහල. හදිසියව.
එතකොට එහෙම ගත්තොත් එහෙම කෙලින්ම මේකෙන් ලක්ෂ එකමාරක් ගන්නවා ආණ්ඩුව වැට් හැටියට. ඒක නිසා අපි දකින්නේ මේක ඉතාමත්ම අසාධාරණයි. එතකොට එහෙම රෝගියෙක් ලක්ෂ 11මාරක් අතේ තියා ගන්න ඕන ශල්‍ය කර්ම කරගන්න. මොකද ආණ්ඩුවටත් එකමාරක් දෙන්න වෙනවා. ආණ්ඩුව කප්පම් ගන්නවා වගේ මේ බද්ද ගන්න. එතකොට මේ ජීවිතේ අවදානටපත් වෙච්ච ගෙදර දේපල උගස් තියලා ඉඩම් උගස් තියලා රටට ණය වෙලා සම්මාදෙම ගිහිල්ලා හිඟා කාලා ඇවිල්ලා මේ වගේ රෝගියෙක් ශල්‍ය කර්මයක් කරගන්න ගියාම එවැනි රෝගියෙක්ගෙන් රුපියල් ලක්ෂයක් ලක්ෂ එකමාරක් ආණ්ඩුව බදු අය කරගන්නවා නම් අපි හිතනවා එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ හිතක් පපුවක් නැති ආණ්ඩුවකට විතරයි. ඉතින් මේ ආණ්ඩුව අන්න හිතක් පපුවක් නැති ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා. එහෙම කරලා ආණ්ඩුව බොරුවට කියනවා සෞඛ්‍ය සේව සඳහා බදු අය කරන එක නතර කරා කියලා. මේක පට්ටපල් බොරුවක්. ඒතර මේ ප්‍රශ්නේ අනිත් පැත්තෙන් තියෙන දේ තමයි දැන් ආණ්ඩුව පෞද්ගලික රෝහල් වලින් වෙනම ආදායම් බදු ගන්නවා. පෞද්ගලික රෝහල් වලින් ආණ්ඩුව ආදායම් බදු වෙනම අය කරගන්නවා. 17මාරක ආදායම් බද්දක් ගන්නවා පෞද්ගලික රෝහල් වලින්. එතකොට රෝහල් වලින් 17මාරක ආදායම් බද්ද ගන්නවා. ඒක රෝහල ගෙවනවා. ඒ රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ගන්න, ශල්‍ය කර්ම කරගන්න රෝගියාගෙන් වෙනම බද්දක් ගන්නවා. ඒක රෝහල ගෙවන්නේ. ඒක රෝගියා ගෙවන්න ඕන. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ වසර ගානක් තිස්සේ බෙහෙත් කරලා මුළු පවුල් පිටිම ණය වෙලා මහමකට වැටෙන මට්ටමට වැටලා තියෙන පවුලක රෝගියෙක් ශල්‍ය කර්මයක් කරගන්න ගියාම එවැනි රෝගියෙක්ගෙනුත් ලක්ෂයකමාරක් ආණ්ඩුව බදු අය කරගන්නවා නම් අපි දකින්නේ ඉතාමත්ම අසාධාරණ නිසා මේක වහම නතර කළ යුතු තියෙනවා. දැන් ප්‍රධානම කාරණේ තමයි දැන් ලෝකේ බොහෝ රටවල් දැන් ආණ්ඩුව කියනවනේ මේ අපි ආදර්ශයට ගන්නවා කියලා ලෝකේ බොහෝ රටවල් බදු අය කරන රටවල් පවා මේ සෞඛ්‍ය සේවයට බදු අය කරන්නේ නැහැ. මොකද ඒක ගතොත් මේ මානව සේවයක් නිසා. දැන් අපි කවුරුත් දන්නවා වියට්නාමයේ ගත්තොත් වියට්නාමයේ තායිලන්තය දකුණු කොරියාව මැලේසියාව මාලදිවින් වගේ රටවල් අසල්වැසි මාලදිවින පවා සෞඛ්‍ය සේව සඳහා බදු අය කරන්නේ. එහෙමදී තමයි ආණ්ඩුව මේ Tamanට සල්ලි නැතිකම නිසා සල්ලි හොයාගන්න නිෂ්පාදන මාර්ග දියුණු කරනවා වෙනුවට මේ එදා වෙල හොයාගන්න බැරුව අමාරුවෙන් ඉන්න ජනතාවගේ කන බොන එකට බදු ගන්නවා. ඊට අමතරව අසනීපයක් වෙලා පුද්ගලික රෝහලකින් බෙහෙත් ගන්න ගියොත් ශල්‍ය කර්ම කරගන්න ගියොත් ඒකට බදු ගහන්නත් දැන් මේ බදු යෝජනාව තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේ මේ වැඩ බදු යෝජනාව තුළ සෞඛ්‍ය සේවයට බදු නැහැ කියලා ආණ්ඩුව කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් කියන එක තමයි අපිට කියන්න උණුකම තියෙන්නේ. ඒ නිසා මේ බොරු කරලා මේ වැඩ බද්දේ තියෙන භයානකම හංගලා තමයි වැඩ බද්ද ආණ්ඩුව ආපහු ගෙන්න හදන්නේ. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් දැන් ශල්‍ය කර්මයක් කරන්න ගියාම ජනාධිපති අර මුදලින් සල්ලි දෙනව නේද කියලා. ජනාධිපති අර මුදලින් දුප්පත් මයට කිසියම් මුදලක් දෙනව තමයි. නමුත් දැන් ආණ්ඩුව ජනාධිපති අර මුදලින් කිසියම් ගාණක් දීලා ඒක ආපහු උදුර ගන්නවා වැඩ බදු හරහා අනිත් පැත්තට. දෙන එකේ තේරුමක් නැහැ. දැන් ජනාධිපති අර මුදලින් කිසියම් ගාණක් දෙන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාවට මේ තමන්ගේ සල්ලි වලින් මේක කරගන්න බැරි නිසා. ඒතොර එහෙම කරන ආණ්ඩුවක් අනිත් පැත්තට ඒ අර මුදලින් කීයක් හරි දීලා වැඩ ගහලා ඒක ආපහු උදුර ගත්තාට පස්සේ ඒකෙන් තේරුමක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ ආණ්ඩුව කොලේ වහලගෙන ආවට මේ වැඩ බද්ද ඉතාමත්ම අසාධාරණයි. කිසිම සාධාරණයක් නිසා මේ වැඩ බදු ආණ්ඩුව වහම ඉවත් කරගන්න ඕන පාර්ලිමේන්තුවට ගේන එක වැරදි. නිසා මේ වැඩ බද්ද අසාධාරණ ජනතාවට මහා බරක් බවට පත් වෙච්ච මේ වැඩ බද්ද පරාජයට පත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරන්න අපි තීරණය කළා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව කළ යුතු තියෙන්නේ ආර්ථික සංවර්ධනය කරලා නිෂ්පාදන මාර්ග වැඩි කළ මුදල් හොයාගන්න එක මිස එදා වෙල ජීවත් වෙන්න බැරුව ඉන්න ජනතාව මත බදු බර පටවල මරණාසන්න වෙන රෝගීන්ගෙන් පවා ඇඬුව කඳුලෙන් එන රෝගීගේ ඥාතීන්ගෙන් පවා බදු ගන්න එක නතර කිරීම තමයි ආණ්ඩුව කළ යුතු තියෙන නිසා මේ අසාධාරණ වැඩ බදු නැවැත්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි අපිට කළ හැකි උපරිම මැදිහත් වීම කරන්න කල්පනා කරලා තියෙනවා. ඒතකොට එහෙම ආණ්ඩුව එක පැත්තකින් වැඩ බද්ද වැඩි කරමින් ජනතාව මත බරපතල ජනතාවගේ සාක්කුව සුද්ධ කරන්න පොකට් එකට ගහන්න කටයුතු කරන අතර අනෙක් පැත්තෙන් මොකද කරන්නේ? අනෙක් පැත්තෙන් ආණ්ඩුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත් වෙනස් කරලා ඇමතිවරයාට වැඩි බලතල ගන්න උත්සාහ කරමින් ඉන්නවා. අලුතෙන් රේගු පනතක් ගෙනල්ලා රේගු පනතාරා රේගුවේ අයිතිය ඇමතිවරයාට ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා මේ බදු රටට ආදායම් මාර්ග ගේන තැන් ටික අවුල් කරන්න තමයි උත්සාහ කරමින් ඉන්නේ. ආණ්ඩුවට ආදායම් නැහැ කියලා ජනතාව මත බරපතවන ආණ්ඩුව ජනතාවට බදු ගහන ආණ්ඩුව ආදායම් හොයන්න පුළුවන් තැන් ටික ඒක කළමනාකරණය කරලා ආදායම් හොයන වෙනුවට ඒකට රාජ්‍ය මැදිහත් වීම කරන්න දේශපාලන මැදිහත් වීම කරන්න උත්සාහ කරමින් ඒක දුර්වල කරන්නත් වැඩ කරමින් ඉන්නවා. ඇත්තටම මේ ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද?
මේ ආණ්ඩුව වැඩ කරන්නේ බටහිර රටවල් වලට ඕන විදියට. පෞගේ කාලේ මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගත්තා. ඒ ණයක් ගන්නකොටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ ආණ්ඩුව දීපු පොරොන්දු ටිකක් තියෙනවා. වෙච්ච එකඟතා ටිකක් තියෙනවා. ඒකඟතා තමයි අපේ රටේ මූල්‍ය ක්ෂේත්‍රය විවෘත කරන්නේ. මූල්‍ය ක්ෂේත්‍රයේ පුළුවන් ප්‍රමාණයක් පෞද්ගලිකකරණය කරන්න. ඒක රාජ්‍ය මැදිහත් වීම අඩු කරන්න තීන්දුව කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තයන් පස්සේ ජනතාවට දෙන සහන අඩු කරන්නයි ජනතාව මත බදුබර පැටවීමට ගත්තු තීන්දුවක් තියෙනවා. ඒක නිසා වැඩ බදු අය කිරීම කියලා කියන්නේ අත ගත්තොත් මූල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුදලට ආණ්ඩුව වෙච්ච එකඟතාවයට අනුව කරන කාර්යයක්. ඒ වගේම මේ රේගු පනත් ගෙනල්ලා දේශීය ආදායම් බදු මේ පනත් සංශෝධන කරලා ඒ ආයතන දුර්වල කරලා ඒවා පුද්ගලීකරණය පැත්තට කුඩා හෝ පියවරට යන උත්සාහ කිරීමත් අපි දකින්නේ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අධිරාජ්‍යවාදී ආයතන සතුරු කිරීම සඳහා කරන පියවර හැටියට. දැන් ඇත්තටම දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නකුත් තියෙනවා. ඊට අමතරව රේගු පනත සම්බන්ධ ප්‍රශ්නකුත් තියෙනවා. දැන් කෙටියෙන් පැහැදිලි කරොත් එහෙම දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුලේ ආණ්ඩුව ලොකු අවුලක් කරන්න ලෑස්තිලා ඉන්නවා. ඒ නිසා මේ සේවකයෝ නිලධාරීන් මීට එරෙහිව තමන්ගේ විරෝධය පළ කරලා තියෙනවා. දැනට එකක් තමයි පළවෙනි කාරණා තමයි ආණ්ඩුව දැන් කැබිනට් තීන්දුවක් කරන් තියෙනවා. ආදායම් බදු එකතු කිරීමේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් බදු එකතු කිරීමේ කාර්යය පෞද්ගලික සමාගමකට පවරන්න. මැකෙන්සි කියලා සමාගමක් ඒකට පවරන්න දැන් අදහස් කරලා තියෙනවා. මේක මතු කරාට පස්සේ මුදල් ඇමතිවරයා නොයෙක් කතා කරනවා. නමුත් පොදුවේ ගත්තොත් එහෙම ඔහුත් පිළිගත්තා බදු එකතු කිරීම සඳහා උදව් ගන්න හදනවා කියලා සමාගමක්. ඒ නිසා දැන් මේ බදු එකතු කිරීමේ කාර්යය පුද්ගලික ආයතනකට දෙන්න හදන්නේ. මොකටද මේ දෙන්නේ හදන්නේ? බදු එකතු කිරීම කාර්යක්ෂම කරගන්න කියලා කියන්නේ. වැඩි කරගන්න කියලා කියන්නේ. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කාර්යය දුර්වලයි නම් ආණ්ඩුව කළ යුතු තියෙන්නේ ඒක ශක්තිමත් කරන එක, ඒක ක්‍රමවත් කරගන්න එක. සමේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රමවත් කරලා බදු අය කරන්න උත්සාහ කරන වෙනුවට ඒ වැඩේ මේ දුර්වලකම් පෙන්නලා පෞද්ගලික අංශයට බාර දෙන කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. එක පැත්තෙන් ගත්තොත් පුද්ගලික අංශන මේක බාර දුන්නාට පස්සේ මේ බදු අය කිරීම සඳහා උන්ට කොමිස් එකක් දෙන්න ඕන. දැන් උන් බදු අය කරන්නේ ඕන් එකතු කරන බදු වලට උන්ට කොමිස් එකක් දෙන්න ඕන. කොමිස් මුදලක් දෙන්න ඕන. දැන් ආණ්ඩුවක පැත්තක සල්ලි නැතුව ඉන්නේ. ඒ නිසාම ජනතාව මත 115 වැඩ බද්ද පනවනවා. එහෙම සල්ලි නැහැ කියලා පොදු ජනතාව මත බරපතල ආණ්ඩුවම අනෙක් පැත්තෙන් ගත්තැස බදු එකතු කිරීමේ කාර්යය කම්පැනියකට දීලා කම්පැනියට එකෙන් බදු ගන්න ඒකෙන් කොමිස් ගන්න ඉඩ හරින්න කටයුතු කරමින් ඉන්නවා. ඒතර අපිට පැහැදිලිවම මේක මේ හදන්නේ මොකද බදු එකතු කිරීමේ වැඩේ කම්පැනියකට දීලා ඒ කම්පැනියට කොමිස් දෙන අතර ඒ කම්පැනියෙන් කොමිස් එකක් ආණ්ඩුවේ ලොක්කන්ටත් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හොරකම් කිරීමට පාරක් හදා ගන්න. කොමිස් ගන්න පාරක් හදා ගන්න. වෙන මොකක්වත් මේක ඇතුලේ නැහැ. නැත්තම් කම්පැනියකට දෙන්න ඕනේ නැහැ බදු එකතු කරන්න. මෙතෙක් කල් බදු එකතු කරපේ ආයතනයක් තියෙනවා. ඒක වඩා ක්‍රමවත් කරලා බදු එකතු කිරීම තමයි කරන්න ඕනකම තියෙන්නේ. ඇත්තම ගත්තොත් පොගේ කාලේ බදු එකතු කරන්න බැරුණේ අය. ආණ්ඩුවේ දේශපාලන බලපෑම් නිසා බොහෝ අය බදු ගෙවන්න නැතුව හිටියා. පොගේ කාලේ ආණ්ඩුව අපට මතකයි මහා පරිමාණ බදු ගෙවන්න ඕන අයට බදු නිදහස් දුන්නා. බදු නිදහස් කරවුණා. ආණ්ඩුව තමන්ගේ යාළුවන්ගෙන් බදු අය කරගන්නේ ඕන්ට බදු සහන දෙනවා බදු වලින් නිදහස් කරනවා බදු නොගවගෙන ඉඩකඩ හදනවා ඒ නිසා මේ ආණ්ඩුවේ රාජ්‍ය බලයේ මැදිහත් වීම තමයි මේකේ අරුබුදේ තියෙන්නේ එහෙම තියෙද්දි මේ බදු එකතු කිරීම දුර්වලයි කියලා මේ කාරණේ පුද්ගලික අංශ දෙන්නකේ තාමත් වැරදි කියලා අපි දකිනවා අනෙක් කාරණා තමයි විදේශ සමාගමක් මේ සමාගම විදේශ පුද්ගලික සමාගමකට දුන්නාට පස්සේ බදු එකතු කිරීම මොකද මේ වෙන්නේ ඒ සමාගමට මේ අපේ රටේ බදු ගෙවන්නන් කවුද කියන එක දැනගන්න අවස්ථාවක් ලැබෙනවා අපේ රටේ ආර්ථිකයේ රහස් යනවා එවන සමාගමක් තුලට එතකොට අපේ රටේ ආර්ථිකය තුල ව්‍යාපාර කොච්චර තියෙනවද ඕන් බදු කොච්චර ගෙවනවද ඒ ව්‍යාපාර මොනවද කියන වගේ තොරතුරු විදේශ සමාගමක් අතට යන එක හොඳයිද අපිට අපේ රටේ ආර්ථිකයේ සුරක්ෂිතතාවයට ඒක හොඳ නැහැ නමුත් දැන් මේ ආණ්ඩුව කරන ක්‍රියාමාර්ග නිසා අපේ රටේ ආර්ථිකයේ බදු ගෙවන්නන්ගේ තොරතුරු ටික ව්‍යාපාරිකයන්ගේ තොරතුරු ටික නිකම්ම යනවා විදේශ සමාගමකට. ඉතින් ඒක ගත්තොත් එහෙම අපේ රටේ ආරක්ෂාවට ඉතාමත් හානි කරන එකක් නිසා අපි දකිනවා මෙන්න මේ බදු එකතු කිරීමේ කාර්යය පුද්ගලික අංශයට පවරන්න විදේශ සමාගමකට පවරන්න ඒක ඉතාමත්ම බරපතල අනුතරදායක කාර්යයක් හැටියට. මොකද දැනටමත් අපි කවුරුත් දන්නවා දෙවෙනි කාරණේ තමයි ආණ්ඩුව උත්සාහ කරනවා දේශීය ආදායම් පනත දෙකට කරලා පනත් දෙකක් හදලා ඒක හරහා මුදල් ඇමතිවරයාට මේ සඳහා මැදිහත් වීම සඳහා තින්නකට වැඩි කරගන්න. දැනට ආදායම් බදු දෙපාර්තමේන්තුව පාලනය වෙන්නේ අංක 10 දරන දේශීය ආදායම් පනතෙන්.
මේක ටිකක් පරණ එකක්. නමුත් මේක පහුගිය කාලේ සංශෝධනය කරලා තියෙන එකක්. අංක 10 දරන දේශීය ආදායම් පනත ඊට පස්සේ සංශෝධන දිගට සංශෝධනය කරපු පනතක් මේක. දැන් ප්‍රශ්න තියෙන දේ තමයි ආණ්ඩුව දැන් උත්සාහ කරමින් ඉන්නවා මුදල් ඇමතිවරු උත්සාහ කරමින් ඉන්නවා මෙන්න මේ අංක 10 දරන දේශීය ආදායම් පනත දෙකට කරලා පනත් දෙකක් හදන්න. ඒ පනත් දෙක ඒගොල්ලෝ නම් කරලා තියෙන්නේ බදු පරිපාලන පනත 2016 හා දේශීය ආදායම් පනත 2016 කියලා. එකක් බදු පරිපාලන පනත 2016 අනික දේශීය ආදායම් පනත 2016. ඔහොම තමයි ගේන්න හදන්නේ. දැන් දැනට තියෙන පනතට අනුව දැන් මේ තියෙන පනතට අනුව අංක 10 දරන පනතට අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමා පත් කරන්නේ ඇමති මණ්ඩලය. ඊතුරු නිලධාරීන් ඔක්කොම පත් කරන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන්. ඒ නිසා මේකේ අර දේශපාලන ඇඟිල්ල ගැසීම කිසියම් ප්‍රමාණයකින් සීමා වෙලා තියෙනවා. මොකද කොමසාරිස් ජෙනරාල්තුමා විතරක් පත් කරන ඇමති මණ්ඩලයෙන් ඒ ඇමති මණ්ඩලයෙන් පත් කරන්නේ අනිත් නිලධාරීන් සියලු දෙනාම රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත් කරන්නේ. එතකොට මුදල් ඇමතිවරයාට මේ සඳහා ඇඟිලි ගහන තියෙන එකට පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. දැන් ඒ වෙනුවට හදනවා මේ අලුත් පනත ගෙනාවට පස්සේ විශේෂයෙන්ම බදු පරිපාලන පනත 2016 බදු පරිපාලන පනත කියලා ගේන්න හදන එක තුලින් හදන දේ තමයි කොමසාරිස් ජෙනරාල්තුමා ඇතුළු සියලුම නිලධාරීන් පත් කිරීම මුදල් ඇමති යටතට ගන්න යන්නේ නෙමෙයි. ඇත්ත ගත්තොත් මේ කරන්න යන්නේ මේ ආයතනයේ කොමසාරිස්වරයා සහ නිලධාරීන් පත් කිරීමේ අයිතිය ඇමතිවරයාගේ අතට ගන්න එක. ඊට පස්සේ ඔහුට හිතවතු දාගන්න පුළුවන්, යාළුවෝ දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔහුට ඕන තාලට මේ ආයතන පාලනය කරන්න, ඔහුගේ යාළුවන්ට බදු නොගහ ඉන්න, අනිත් අයට බදු ගහන්න, ඒවෙන් කොමිස් ගන්න නොඑක් දේවල් කරන්න පුළුවන්. අපි කොහොමද දන්නවා අපේ රටේ මුදල් ඇමතිවරයා ව්‍යාපාරවල සම්බන්ධ කෙනෙක්. අනිත් පැත්තෙන් ගත්තම පස්සේ පහුගිය කාලෙත් ඔය රේගුට වරිපුර ඇඟිලි ගහපු එහෙම කෙනෙක්. නිසා ඔහුට ඕනලා තියෙනවා මේ මුදල් උපයන ආයතන වලට ඇමති බලපෑම වැඩි කරගන්න. ඒ අරමුණින් තමයි මේ පනත් ගේන්නේ. එතකොට අපි දකින දේ තමයි එතකොට මේ රාජ්‍ය සේවා කොමිසම ඇමති කැබිනට් මණ්ඩලය වගේ ආයතන වලින් නිලධාරීන් පත් කිරීම වෙනුවට තනි පුද්ගලයෙකුට ඇමතිවරයෙකුට නිලධාරීන් පත් කිරීම බලය දෙනවා කියලා කියන්නේ යහපාලනය නෙවෙයි. දැන් මේගොල්ලෝ ඉන්නේ යහපාලනය ගැන කතා කරලානේ. යහපාලනය කතා කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය තමයි ආණ්ඩුවේ සටන් පාඩේ. හැබැයි ක්‍රියාමාර්ග තියෙන එක අනිත් පැත්තේ. ක්‍රියාමාර්ග තියෙන යහපාලනය මුළුමනින්ම නැති කරන පැත්තේ. ඒකට අනුව තමයි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වැඩවලට ඇඟිලි ගැසීමේ අයිතිය ඇමතිවරයාට ගන්න පුළුවන් විදිහේ 50ක් සංශෝධනය කරන උත්සාහ කරමින් ඉන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඒගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා දේශීය ආදායම් කාර්යාලයට සම්බන්ධ නොවන බාහිර පුද්ගලයන් පවා මේ කාර්යයට දායක කරගන්න. මොකද දැන් ආදායම් බදු එකතු කිරීමේ කාර්ය කරනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන කම තියෙන දේශීය ආදායම් කාර්යාලයේ සේවකයන් නිලධාරීන්. වෙන පිටය ගන්න තහනම්. නමුත් මේ අලුත් පනතට අනුව ඇමතිවරයා උත්සාහ කරන උට බලය ගන්න පිටස්තර අය මේ කාර්යය යොදව ගන්න. එතකොට ඇමතිවරයාගේ යාළුවන්ටත් මේක වැඩ ගන්න පුළුවන්කම හැදෙනවා. ඉතින් මේ කරුණු වලින් පේන දේ තමයි ඉතා පැහැදිලිවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැන් තියෙන පනත සංශෝධනය කරලා අලුත් පනත් දෙකක් හදලා ඒක හරහා ඇමතිවරයාට මේවට ඇඟිලි ගැසීම සඳහා තියෙන අයිතිය අත්පත් කර ගැනීමයි. අනෙක් පැත්තෙන් බදු එකතු කිරීමේ කාර්යය විදේශ සමාගමකට ලබා දීලා ඒ හරහා මේ ආයතන දුර්වල කිරීමට දරන උත්සාහයයි. ඊටත් අමතරව මේ සේවා ව්‍යවස්ථාවට පිටින් 1500කට පිරිසක් බඳව ගන්නත් ආණ්ඩුව දැන් තීන්දුව කරලා තියෙනවා. ඒතර ප්‍රශ්නයක් තියෙනවා මේ පිටින් මොකටද 1500ක් විතර බඳව ගන්න කියලා. ඇත්ත ගත්තොත් මේ 1500ක් බඳව ගන්න යන්නේ වෙන කිසිවකට නෙවෙයි යාළුවන්ට රස්සාවල් දෙන්න. දැන් මේ එක්සත් ජාතික මේ ආණ්ඩුව හදපු එක්සත් ජාතික පක්ෂ අරබෝදයේ කියනවා තමන්ගේ හිතවතුන්ට පාක්ෂිකයන්ට යාළුවන්ට රස්සාවල් දෙන්න ඉඩකඩ මදි වෙලා තියෙනවා. දැන් ඊට කලින් ආණ්ඩුවපත් වෙච්ච ගාම රස්සාවල් දෙන ආයතන ටිකක් තිබ්බනේ. UNP ආණ්ඩුවක් ආවත් ඒගොල්ලෝ රස්සාවල් දෙන ආයතන ටිකක් තිබ්බා. වරාය ලංගම විදුලි බල මණ්ඩලය තෙල් සංස්ථාව වගේව තමයි රස්සාවල් දෙන්න තැන් තියෙන්නේ. දැන් මේ සැරේ ආණ්ඩුවේ තියෙන විශේෂය තමයි මේ තැන් ටික ඔක්කොම තියෙන එක්සත් ජාතික පක්ෂ අතේ නෙවෙයි. අපි ගත්ත වරාය ගත්තමත් වරාය ඊට පස්සේ CTB එක තෙල් සංස්ථාව වගේ තියෙන ශ්‍රී ලංකන් පක්ෂයට අයිති අයද. ඒ නිසා ඒව ඇතුලේ එක්සත් ජාතික පාක්ෂික රස්සාදික නම්හරු වෙලා තියෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂයේ තුන්දු රස්සාවල් දෙන්න තැන් ටිකක් හොයා ගන්න ඕනේ ඒගොල්ලෝ. ඒ හොයා ගන්න තමයි මේ නීති වෙනස් කරන්නේ. එනොත් තමයි මේ 1500ක් අර පිටින් අරගෙන යොදවන්න තීන්දුව කරලා තින්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වලට. ඉතින් මේ හැම එකෙන් පේන දේ තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දේශපාලන ඇඟිලි ගැසීම් වැඩි කරගෙන
ඒක නීතිය බවට පත් කරගෙන ඒවා පුද්ගලික අංශවල පවරලා විදේශ සම්බන්ධ පවරලා ඒක හරහා තම තමන්ගේ යාළුවන්ට රසවල් දෙන්නයි මේ වරහන් මුදල් හම්බ කිරීම සඳහාත් ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නතුන ආණ්ඩුව කියන දේ කරන දේ පරස්පරයි. ආණ්ඩුව කියන දේ තමයි අපේ රටේ බදු එකතු කිරීම ක්‍රමවත් කරගන්න ඕන, ආදායම් වැඩි කරගන්න ඕන, ජනතා මත පටවන බර අඩු කරගන්න ඕන කියලා කියමින් ඉන්නේ. හැබැයි එහෙම කිව්වට ක්‍රියාමාර්ග තෝරලා තින්නේ මේ ආදායම් දැනට ආදායම් එකතු කරන ආයතනත් විනාශ කරන මට්ටමට. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විනාශ කරන එලෙස කටයුතු කරන අතර අනිත් පැත්තෙන් මොකද කරන්නේ? අනිත් පැත්තෙන් ලංකාවට ආදායම් හොයන අනිත් තැන තමයි රේගුව. ඒතකොට රේගුවටත් මේ වැඩේම කරන්න යන්නේ ආණ්ඩුව. ඒ සඳහා දැනටමත් ආණ්ඩුව අලුතෙන් රේගු පනතක් ගේන්න කෙටුම්පත් කළ තියෙන මේ තියෙන කෙටුම්පත් කරපු රේගු පනත මේක තමයි අලුතෙන් ගේන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකෙන් මොකද කරන්න යන්නේ? මේකෙන් ප්‍රධාන දේ තමයි කරන්න යන්නේ රේගු සතුව තියෙන රේගු සතුව නිලධාරීන් තිබිච්ච බලතල අඩු කරගන්නයි වැරදි කරන අයට දඬුවම් දෙන එක අඩු කරන්නයි තමයි මේ උත්සාහ කරමින් ඉන්නේ. දැනට ගත්තොත් අපි කවුරුත් දන්නවා ලංකාවට ආදායම් හොයනකොට වැඩිම ආදායම් හොයන්නේ රේගුව හරහා හොයන්නේ. එතකොට ලංකාවේ බදු ආදායමෙන් 57%ක්ම රේගුව හරහා තමයි එකතු කරගන්නේ. 2014 දී රේගුව විසින් රුපියල් බිලියන 503ක් බදු රැස්කල් දීලා තියෙනවා. බදු සහ දඩ. බිලියන 503ක් 2014. 2015 දී මේ ප්‍රමාණය රුපියල් බිලියන 719 දක්වා වැඩි කරලා තියෙනවා. 503 ඉඳලා 719 දක්වා මේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ 143ක වැඩි වෙනවා. නිසා රේගුව පහුගිය කාලේ විශාල වශයෙන් මුදල් ප්‍රමාණයක් බදු සහ දඩ ලෙස රජයේ ආදායමට එකතු කරලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ මේ රේගුවේ විශේෂය තියෙන්නේ රේගුව කියන්නේ බදු එකතු කරන ආයතනයක් විතරක් නෙවෙයි. ලංකාවට එන නීති විරෝධී භාණ්ඩ හොයලා ඒව නවත්තන ආයතනෙත් රේගුව. ඒ නිසා රටට නීති විරෝධී භාණ්ඩ එනවා නම් විෂම ද්‍රව්‍ය එනවා නම් ඒ වගේ ඒවා අල්ලන එක නවත්තන එකත් රේගුවේ කාර්යයක්. ඊට අමතරව අපේ රටේ තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත භාණ්ඩ අනිත් පැත්තෙන් ගත්තම ජෛව විවිධත්වයට අදාළ කරන මේ සත්තු පැලැටි වගේ දේවල් අපේ රටෙන් හොරෙන් අරන් යනක වළක්වන්නේත් රේගුව. නිසා රේගුව කියලා කියන්නේ මේ ආදායම් හොයන ආයතනයක් විතරක් නෙවෙයි තා වටිනා ආයතනයක්. එක පැත්තක ගත්තොත් වැඩිම ආදායම් හොයනවා. අනිත් පැත්තෙන් ලංකාවට එන නීති විරෝධී භාණ්ඩ එන එක වළක්වන එක සහ රට ඇතුලෙන් පිටට ගෙනියන තහනම් භාණ්ඩ අපේ රටේ ආරක්ෂා විය යුතු භාණ්ඩ අරන් යන එක වළක්වන එක තමයි රේගුවේ කාර්යය. නිසා රේගුව පනත ශක්තිමත්ව තියෙනවා. දැන් ඒ සඳහා වෙච්ච රේගුව ආඥාපනතක් තියෙනවා. ඒක 1969 සම්මත කරලා තියෙන්නේ. එතකොට ඒක පහුගිය කාලේ විටින් විට සංශෝධනය වෙලා ප්‍රබල පනතක් තියෙනවා. එහෙම තියෙදි තමයි මේ අලුත් රේගු පනත ගේන්නේ. එතකොට මේ රේගු පනතෙන් කරන්න හදන ප්‍රධාන දේ තමයි මේක ඇතුලේ දේශපාලන මැදිහත් වීම වැඩි කර ගැනීම සඳහා ඉඩකඩ හදා ගන්න එක. එතකොට දැන් තියෙන නීතිය යටතේ අපි ගත්තොත් එහෙම ඊට කලින් ගත්තොත් අපිට මේ දේශපාලන මැදිහත් වීම කරගන්න. දැන් රේගුවේ ගත්තම ඉහළම නිලධාරියා බවට පත් වෙන්නේ රේගුව අධ්‍යක්ෂ ජනරාල්වරයා. එතකොට එයාට සහායට ඉන්න අතිරේකව අධ්‍යක්ෂ ජනරාල්වරු 5 දෙනෙක්. එතකොට මේ 5 දෙනාගෙන් 4 දෙනෙක් රේගු සේවාවෙන් ගන්නවා, එක්කෙනෙක් රාජ්‍ය පරිපාලන සේවයෙන් ගන්න. එතකොට මේගොල්ලෝ පත් කරේ මේ පනතට අනුව. නමුත් දැන් උත්සාහ කරමින් ඉන්නේ මොකද්ද? මේ නව පනතට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරු 6 දෙනෙක් නම් කරලා ඒකෙන් 3 දෙනෙක්ම කැබිනට් මණ්ඩලෙ පත් කරනවා. කලින් 5 දෙනෙක් හිටියා. ඒකෙන් එක්කෙනෙක් තමයි පිටින් පත් කරන්න පුළුවන් 4 දෙනෙක් පත් උනේ රේගුව ඇතුලේ. දැන් මේක 6 දෙනා කරනවා. 6 දෙනා කරලා ඒකෙන් 3 දෙනෙක්ම ඇමති මණ්ඩලයෙන් පත් කරන්න සූදානම් කරලා තියෙනවා. ඇමති මණ්ඩලයෙන් පත් කරපු ගමන් මේ 3 දෙනා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? අර ආණ්ඩුවට අනුව ආණ්ඩුවේ ඇමතුරුන්ට අනුව හැසිරෙන්න එයාට බල කරනවා. ඒ නිසා මේක ඇතුළේ තියෙන ස්වාධීනත්වය රාජ්‍ය මැදිහත් වීම වලින් තොරව කරගෙන යාම සඳහා ඉන්දකඩ මේක විසින් අසුරලා දේශපාලන මැදිහත් වීමකට වැඩි කරනවා. ඊට අමතරව මුදල් අමාත්‍යවරයාට බලය දෙනවා මේ අලුත් පනතට අනුව ඕනෑම භාණ්ඩයක් හෝ කන්ටේනරයක් ඉක්මනින් එළියට ගන්න ඕන කියන අවස්ථාවේ මත රේගු පරීක්ෂාවකින් තොරව එළියට ගැනීමත් මේක තුලින් බලය පවරා ගැනීමක් තියෙනවා. අපිට මතකයි මේට කන්නොත් ඔය කරුණක කන්ටේනර් එහෙම පන්න ගන්න ගියපු කතන්දර තිබිච්ච රටක් මේක. ඒතර එහෙම තියෙද්දි දැන් ඇමතිවරයාට බලය දෙනවා නම් මේ අලුත් පනතෙන් හදිසි අවස්ථා කියන කොන්දේසි යටතේ පරීක්ෂාවෙන් තොරව බඩු කන්ටේනර් පිටින් අයින් කරගන්න ඒක ඇතුලේ වෙන ජාවාරම් සඳහා ඉඩකඩ ලැබෙනවා.
එතකොට මේ අලුත් පනත මගින් දේශපාලන ආණ්ඩුවේ දේශපාලන මැදිහත් වීම වැඩි කරලා ඇමතිවරුන්ට ඇමතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට මැදිහත් වෙන තින්දකට වැඩි කරනවට අමතරව මේකෙන් ගොඩක් කරලා තියෙන දේ තමයි මේ හොරුන්ට දඬුවම් දීම අඩු කරලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව කතා කරේ හොරුන්ට දඬුවම් දෙන්න වංචා වළක්වන්න. වංචා දූෂණ වළක්වන්නනේ. ආණ්ඩුව යහපාලන කියන්නේ. නමුත් මේ පනතෙන් වෙන දේ තමයි මීට කලින් දීපු දඬුවම් ක්‍රමානුකූලව අඩු කිරීමක් තියෙනවා. ඒ උදාහරණ කීපයක් ගත්තොත් දැන් තියෙන නීතියට අනුව ගත්තොත් කිසියම් වංචාවක් කරලා වුණොත් රේගුවේදී ඒ කියන්නේ ගෙනාපු භාණ්ඩවල වටිනාකම වගේ 3 ගුණයක දඩ මුදලක් පනවන්න දැන් නීතිය තියෙනවා. ගෙනා භාණ්ඩ ගැනලා වංචා කරලා වුණොත් ඒ භාණ්ඩවල වටිනාකම වගේ 3 ගුණයක දඩයක් පනවන්න දැන් තියෙන නීතියෙන් පුළුවන්. නමුත් අලුතෙන් ගෙන ආපෙකෙන් තියෙනවා මේක 145 වෙනි වගන්තියේ තියෙනවා එහෙම වරද්දක් කළා වුණොත් එහෙම පනවන්න පුළුවන් දඩය ගෙනා භාණ්ඩයේ වටිනාකමෙන් 50% විතරයි. දැන් කලින් නීතියක් තිබ්බා නීති කැඩුවොත් එහෙම ගෙනා භාණ්ඩවල වටිනාකම වගේ 3 ගුණයක දඩයක් ගන්න පුළුවන්. එතකොට මිනිස්සු බයයි. දැන් අලුතෙන් කරලා තියෙන්නේ මොකද්ද? ගෙනා භාණ්ඩයේ වටිනාකමෙන් 50% දඩ ගන්න පුළුවන්. කෝටියක් වටින හොරබඩු ගැන ලහුනොත් එහෙම ලක්ෂ 50ක් දඩ ගෙවලා බේරෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේක මේ හොරකම් කරන එක වැරදි භාණ්ඩ කියන එක නවත්තන පනතක් වෙනුවට හොරුන්ට උදව් කරන හොරුන්ට ඉනිමම් බඳින පනතක් තමයි මේකෙන් උත්සාහ කරමින් තියෙන්නේ. ඊළඟට අනිත් එක තමයි දැන් මොකක් හරි කවුරු හරි වැරදි භාණ්ඩ ප්‍රමාණයක් ගැනලා රේගුවේ සම්බන්ධ විමර්ශනයක් පටන් ගත්තට පස්සේ එයා කැමැත්තෙන් ඉදිරියපත් කළා වරද පිළිගත්තොත් එහෙම මේ අලුත් පන්තර අනුකූලකම තියෙනවා අර දඩ නැතුව බදු විතරක් ගෙවලා නිදහස් වෙන්න. කියන්නේ රේගුවට හොරබඩුයක් ගෙනාව කන්ටරන එක දැන් පරීක්ෂණයක් ආරම්භ කරමින් යනවා. පරීක්ෂණය ආරම්භ කරොත් මේක අහු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ගෙනාව එක වරද පිළිගන්නවා. මම මේක ගෙනාව තමයි. වරද පිළිගත්තට පස්සේ කරන දේ තමයි අර සාමාන්‍ය කරන බද්ද විතරක් අය කරනවා. දඩ ගහන්න නැතුව පොලිටික එළියට දෙන්න. දඬුවම් නොකර බඩු එළියට ගන්න පුළුවන් ක්‍රමයකුත් මේක ඇතුලේ හදලා තියෙනවා. හොරුන්ට එළියට යන ක්‍රම තමයි හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. මේ පනත තියෙන්නේ හොරුන්ට හිල් හදව පනතක් මේක. ඊට අමතරව තව මේක විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවට මත්ද්‍රව්‍ය වගේ නීති විරෝධී භාණ්ඩ රැගෙන යනවා. දැන් ඔබ කවුරුත් දන්නවා දැනට අපේ රටේ තියෙන නීතියට අනුව ග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක හෙරොයින් ගෙනාවොත් එහෙම මරණ දඬුවම දෙන්න පුළුවන්. ග්‍රෑම් 2කට වඩා නම් මරණ දඬුවම දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ අලුත් පනත මොකද කරන්නේ? මේ පනතේ 193.2 වගන්තියට අනුව ගත්තොත් එහෙම මෙතන 192 වගන්ති මේක තියෙනවා භාණ්ඩ ප්‍රමාණයක් නම් කරලා නීති විරෝධී භාණ්ඩ. ඒක තමයි නීතියෙන් තහනම් කරලා තියෙන මත්ද්‍රව්‍ය හෙරෝයින් වගේ ඒවා ඊට පස්සේ ලංකාවට ගෙන්නන තහනම් ඖෂධ වර්ග ඊට අමතරව ගත්තොත් එහෙම මේකේ තියෙනවා මිලිටරි වෙපන්ස් ඒ කියන්නේ මේ හමුදාව විසින් පාවිච්චි කරන දේවල් ආයුධ රිවෝල්වර් පිස්තෝල ඊට පස්සේ වායු හරි ගෑස් හරි තුවක්කු බෝම්බ ග්‍රෙනේඩ් මිසයිල් මේ જાති ඔක්කොම જાති ඊට පස්සේ කඩු කිනිසි බයිනේත්තු නීති විරෝධී අවිසහ නීති විරෝධී බෙහෙත් ඖෂධ වර්ග සහ විෂමද්‍රව්‍ය. එතකොට මේවා ගෙනාව මොකක්ද තියෙන්නේ? මේවා ගෙනාවට මේවා ගෙනලා අහුනොත් එහෙම ගන්න පුළුවන් දෙන්න පුළුවන් දඬුවම මොකක්ද? දඬුවම තමයි උපරිම මාස 6ක හිර දඬුවමක්. ඊට අමතරව රුපියල් මිලියන 5ක දඩයක්. ලක්ෂ 50ක දඩයක්. කියන්නේ මේ જાති ඕනම නීති විරෝධී වැඩ ගැනලා ඒ කියන්නේ කුඩු කන්ටරයක් ගැනලා වුණත් මේකට අනුව රුපියල් ලක්ෂ 50ක දඩයක් ගෙවලා ඕන මාස 6ක හිරෙත් ගිහලා එළියට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ පනත හදලා තියෙන්නේ මම ඉතා පැහැදිලිව මොකටද හොරුන්ට හොරකම් කරන්න අතවන්න පනතක් මේක. ඒ කියන්නේ රේගුවේ තියෙන මුදල් එකතු කිරීමේ කාර්යභාරය දුර්වල කරලා ඒකට දේශපාලන බලපෑම් ඇති කරලා අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ හොරකම් කරන අයට ඉක්මනින් නිදහස් වෙන්න අඩු දඩවලින් නිදහස් වෙන්න අඩු දඬුවම් නිදහස් වෙන ඕන කරන හදලා තියෙනවා. ඒක හැබැයි මේ ආණ්ඩුව දැන් මේ කියන පනත් සංශෝධන මේ ඔක්කොම ආණ්ඩුවේ අරමුණත් එක්කෙන් සම්පූර්ණ පරස්පරයි. ආණ්ඩුවේ කතාව තමයි යහපාලනය. හැබැයි ක්‍රියාව කතාව දෝලාවෙන් ගමන පයින් කියවනේ මේ ගමන පයින්ුත් නෙවෙයි දැන් මේ තියෙන්නේ. කතාව යහපාලන ක්‍රියාව හොරුන්ට අත්තල් අල්ලන ඉනිමම් බඳින පනත් ගෙන එක තමයි වෙලා තියෙන්නේ. මේ ඔක්කොම පේන දේ තමයි ආණ්ඩුව මොනතරම් බොරු කිව්වත් මේ ගමන් කරමින් කොටද මේ ගමන් කරමින් ඉන්නේ අධිරාජ්‍යවාදීන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන පාරක. ලංකාවේ ආර්ථිකය විවෘත කරලා
ලංකාවේ රේගු නීති දුර්වල කරලා ලංකාවේ බදු නීති දුර්වල කරලා ඒවට විදේශ සමාගම් වලට ඉඩකඩ හදලා ලංකාව විවෘත කිරීමේ බටහිර රටවලට අධිරාජ්‍යවාදී රටවලට ලංකාවේ ආර්ථික විවෘත කිරීම සඳහා අවස්ථා හදන්න පුළුවන් හැමතැනම අවස්ථා හදීම තමයි ආණ්ඩුව අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව ආර්ථික වශයෙන් ගත්තොත් එimhe සම්පූර්ණයෙන්ම අපේ රටේ ජනතාවගේ ඕනකම් අනුව වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි. ඒ වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධිරාජ්‍යවාදීන්ගේ ඕනකම් අනුව ඒ යෝජනා අනුව වැඩ කරන රටේ ජනතාව මත බරපතවන හොරුන්ට සමාව දෙන හොරුන්ට ඉඩකඩ සලසන හොරුන්ට රින්ගන් හිල් හදා දෙන අනිත් පැත්තෙන් ගත්තයන් පස්සේ එදා වෙල හොයාගන්න බැරුව ඉන්න මිනිස්සු මත බරපතවන මරණාසන්න රෝගියාගෙන් පවා ලක්ෂ ගණන් බදු අය කරන ආණ්ඩුවක් බඩපත් වෙලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ නිසා මේ ආණ්ඩුවේ මේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග පරාජයටපත් කළ යුතු තියෙනවා. ඒ වෙනුවෙන් දෙවන්ත ජනතා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අවශ්‍යයි. අපි දැනටමත් එවැනි ව්‍යාපාරයක් පටන් ගලා ආරම්භ කළා තියෙනවා. නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කරුණු සියල්ල එකතු කරගෙන මේවට එරෙහිව දෙවන්ත ජනතා උද්ඝෝෂණයක් ආරම්භ කරන්න. මේ ආයතනවල සේවකයන්ගේ සටනට අනිවාර්යෙන් අපි උදව් කරනවා. දැන් මේ රේගුවේ අලුත් පන්තට එරෙහිව සටනක් තියෙනවා. ආදායම්පත් දෙපාර්තමේන්තුව විනාශ කිරීමට ඉර සටනක් තියෙනවා. මේ සටන් වලට අපි අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි මේ සියල්ල එක රාශි කරලා මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග පරාජයටපත් කිරීම සඳහා වෙච්ච දෙවන්ත දැනුවත් කිරීම සහ උද්ඝෝෂණ ක්‍රියාවල ආරම්භ කළ යුතු තියෙනවා. අපි මේ මොහොතේදී මේ පිළිබඳ අපේ රටේ ජනතාව දැනුවත් කරනවා. ආණ්ඩුව කොලේ වහලා අපේ රටේ ජනතාව මත බර පටවන්නයි රටේ ඊටම වැදගත් ආයතන දුර්වල කරලා විනාශ කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉන්සයික පරාජයටපත් කළ යුතුයි. ඉතින් ඒ වෙනුවෙන් අපට කළ හැකි උපරිම මැදිහත් වීම කරන්න අපි සූදානම්ක ඉන්නවා. ප්‍රවණතාවය ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තියෙනවා. ඔහු බලයටපත් වුණොත් විදේශ ප්‍රතිපත්තියේ ප්‍රබල වෙනස්කම වෙන්නේ විදේශීය රටවල විදේශ ප්‍රතිපත්තිය වලට ඇඟිලි ගැසීම සහ එම රටවල ආණ්ඩු පැරණීම් වලට එක්සත් ජනපදයේ මැදිහත් වෙන්නේ නැහැ කියන ප්‍රබල ප්‍රතිපත්තියට යනවා. ඒ කියන්නේ ඔය දැන් අපි කතා කරන අධිරාජ්‍යවාදී බලපෑම රට ලංකාවේ එවැනි රටවල් වලට අනුව කටයුතු කිරීම පිළිබඳව යම් නිදහස් වීමක් අපේ වෙන රටවල් වලට තියෙනවා කියන එක පිළිබඳ අවබෝධයක් අපිට ලැබෙනවා. ඒ තත්ත්වයේ යටතේ ඔබ මේ අධිරාජ්‍යවාදීන්ට අපි ගැති වෙනවා කියන කතාව පටහැනීමේ නෑ කිසිසේත් නෑ. දැන් මත ඇමරිකානු ජනතාව සහ ලෝකයේ මේ පිළිබඳ විග්‍රහ කරන බොහෝ දෙනා බය වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආවොත් එහෙම ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති මීටත් දැඩි වෙයි කියලා. මොකද ඔහු තද සුදු අය ගැන කතා කරන කෙනෙක් කළු ජාතින්ට විරෝධය පළ කරන දැඩි මතධාරයෙක්ට සලකන්නේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ පහුගිය කාලේ පුරාම මේ ලෝකේ රටවල් ගානක යුද්ධ වලට පැටලලා ඉන්නවනේ. ඉරාකේ, ඇෆ්ගනිස්තානේ. ඒ නිසා ඇමරිකන් එක්සත් ජනපදයේ ජනතාව තුළ විරෝධයක් තියෙනවා. මේ අනුන්ගේ රටවල අභ්‍යන්තර ප්‍රශ්න වල මැදිහත් වෙන්න යන්න ඕනේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ලා ඡන්ද ගැනීම සඳහා මෙහි ලොකු වෙනසක් නැහැ. ඡන්ද ගැනීම සඳහා මෙවැනි කතාවක් කියුවට ඇත්තටම අපි ගත්තොත් මුළු ඇමරිකන් ඉතිහාසයේම ඇමරිකා එක්සත් ජනපදයේ පාලනය කරනවා කියලා අපිට පේන්නේ ජනාධිපති කෙනෙක් වුණාට මේක පාලනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන දෙවන්ත බහුජාතික සමාගම් කීපයක්. ජනාධිපතිලට ඕන තරමට ඇමරිකාව පාලනය කරන්න බෑ. එහෙම හදපු හැම ජනාධිපති කෙනෙක්ම අර අඩි 6ක් යරට ගියා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිලා කීයක් වෙඩි තියලා මැරුවා? ඒ අර බහුජාතික සමාගම් වල ඇමරිකානු මහා සුපිරි ධනපතීන්ගේ උමනාවන්ට එහා උමනකම් වලට එහා ගියොතින් ඕන කෙනෙක් ඒගොල්ලෝ කයින් කරනවා නැත්නම් මරා දානවා. ඒ නිසා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තියෙන් බැරක් ඔබාමා එද්දි මොකක්ද හේතුව මිනිස්සු කළු ජාතිකයෙක් කෙනා හොඳට හොඳ වෙයි කියලානේ. නමුත් ඔබාමාට ලොකු දෙයක් කරන්න බැරුණානේ. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ආවත් මේ විදේශ ප්‍රතිපත්තිවල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයෙන් යුරෝපයෙන් එංගලන්තයෙන් කොහෙන් ගත්තත් අපිට මේ මහා පරිමාණ බහුජාතික සමාගම් වලක් තියෙන්නේ. අපි අධිරාජ්‍යවාදී කියලා කියන්නේ මේ රටකට නෙවෙයි. ලෝකේ රටවල් ගිල ගන්න ඉන්න මහා පරිමාණ බහුජාතික සමාගම් වලක් තියෙනවා. ඒවයේ බලපෑම අපිට දිගටම තියෙවි. ඒ නිසා ඒ පිළිබඳව අපි අවදීන් ඉන්න කෙනාමත් හොඳයි. විශේෂයෙන්ම අපිට තියෙන දේ තමයි දැන් ලංකාව වගේ රටක් හදනවා නම් ආණ්ඩුවක් කළ යුතු වෙන්නේ දේ තමයි අපේ රටේ නිෂ්පාදන මාර්ග දියුණු කරන්න වැඩි බරක් දාන එකයි. ජනතාව මත බර පටවන එක අඩු කරන එකයි. නමුත් දැන් ආණ්ඩුව කරමින් ඉන්නේ නිෂ්පාදන මාර්ග දියුණු කරනවා වෙනුවට ඒක ඇත්තට දාලා තියෙන නිෂ්පාදන මාර්ගات දුර්වල වෙන්න එක්තාස්සම් කරන්න යනවා. එක්තාස්සම් කරෝතින් මේ නිෂ්පාදන මාර්ගات බිඳ වැටෙනවා. අනිත් පැත්තෙන් රේගුවේ තියෙන ආරක්ෂාව නැති කරන්න යනවා. ආදායම් දෙපාර්තමේන්තුව පුද්ගලික අංශයට දෙන්න හදනවා.
එතකොට මේ ආර්ථිකය හදන්නේ මේ හදන්නේ ආර්ථිකේ විවෘත කරලා ඒක විනාශ කරලා తాවකාලිකව ඒගොල්ලෝ කීයක් හරි හොයාගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ මේක පුළුල්ව දැකලා මේක ආණ්ඩු ප්‍රතිපත්ති වෙලා තියෙන නිසා මේක හුදකලා දේවල් අහඹ දේවල් නෙවෙයි පුළුල් දැකලා මේක පරාජයටපත් කළ යුතුයි කියලා අපි හිතනවා. සහෝදර අටක් එක්ටා ගිවිසුම ගැන දැන් අපි ඉන්දියාවේ එක්ටා ගිවිසුම යටතේ ඉන්දියාවෙන් සාධාරණ මිලකට හොඳ ප්‍රමිතියේ සපත්තුවක් ගෙනල්ලා මෙතේ වෙළඳපොළට නිකුත් කරලා අපේ හදන සපත්තු වලට යුරෝපීය වෙළඳපොළේ හෝ නැගෙනහිර ආසියාවේ වෙළඳපොළට වඩා හොඳ වැඩි මිල ලබාගත හැකි වෙළඳපොළක් හොයා ගැනීමේ ප්‍රතිපත්තියකට යනවා නම් ආණ්ඩුව අපි එක්ටා එකට විරුද්ධ වෙන එකේ ප්‍රයෝජනයක් නැහැ කියලා ඔබ හිතන්නේ. ඇත්තටම සිද්ධ වෙන්නේ ඕක නෙවෙයිනේ. අපි මේ සපත්තු හදන්න යන්නේ අපිටවත් හදාගන්න නැහැනේ. ලංකාවේ කිසියම් නිෂ්පාදනයක් තියෙනවා නම් ඒ නිෂ්පාදනයට කිසියම් පිරිවැයක් යමින් තියෙනවා. ඒ පිරිවැය යන්නේත් ආණ්ඩුව ඒවට සහන දෙන්නේ නැති නිසා. දැන් ඉන්දියාවේ සපත්තු ලාභ වෙන්නේ ඇයි? ඉන්දියා නිෂ්පාදන ලාභ වෙන්නේ ඇයි? ඉන්දියා නිෂ්පාදන බොහෝ ලාභ වෙන්නේ ඉන්දියානු ආණ්ඩුව තමන්ගේ නිෂ්පාදකයන්ට සහන ගොඩක් දෙනවා. ලංකාවේ ආණ්ඩුව නිෂ්පාදකයන්ට සහන දෙන්නේ නැහැ. බදු පනවන එක තමයි කරන්නේ. ඒකේ ප්‍රතිඵලයෙන් තමයි ඉන්දියානු භාණ්ඩ ලංකාවට බදු රහිතව ආවොතින් අඩු මිලට ලංකාවේ භාණ්ඩයට බැරි වෙන ඒවාට තරම් කරන්නේ. ඒතකොට ඉන්දියානු සපත්තු ලංකාවට එනවා නම් අඩු මිලට බැරි වෙන නිසා තමයි කියන්නේ අපි වෙළඳපොළ හොයාගන්න ඕන යුරෝපයේ හෝ නැගෙනහිර දැන් මේ ගිවිසුම ගන්න ඒකට නෙවෙයිනේ. මේ ගිවිසුම ගන්න ඉන්දියාව වෙළඳපොළ හොයාගන්න. යුරෝපය හොයාගන්න නෙවෙයි. මේ ගිවිසුම තියෙන යුරෝපෙත් එක්ක නෙවෙයි ඉන්දියාවත් එක්ක. එතකොට අපේ සපත්තු ගණන් වැඩි නම් ඉන්දියා සපත්තු ලාභයි නම් අපේ සපත්තු ඉන්දියාවෙන් ගන්න නැහැ. ඉන්දියානු සපත්තු අපි ගනිමු. එතකොට අපේ සපත්තු කර්මාන්තේ කඩා වැටෙනවා. අපිට අපේ සපත්තු කර්මාන්තයට ලේසි වෙන්නේ නැහැ යුරෝප වෙළඳපොළ දක්වා යන්න. මොකද එහෙම දිනු තාක්ෂණයක් මෙහෙ හඳුනා දීලා නැති නිසා. එතකොට අපේ රටේ සපත්තු ප්‍රශ්න වෙයි තියෙන්නේ. අපි වී නිෂ්පාදනය වී වගා කරනවා. එතකොට ඉන්දියාවෙන් අඩු ගන්නට හාල්ලා આવොත් එimhe අපේ ගොවි ජනතාව විනාශයි. අපේ රටේ අල වගා කරනවා. ඉන්දියාවෙන් ආවොත් අඩු ගන්නට අපේ අල ගොවියා බිඳ වැටෙනවා. අපේ රටේ එළවලු වගා කරනවා. මේ නිසා සමස්ත නිෂ්පාදකයා මේකෙන් බිඳ වැටෙනවා. අපේ රටේ නිපදවන්න බැරි දේවල් අපේ රට නිපදවද්දි මිල අධික වෙන දේවල් පිටින් ගෙන ගත්තට කමක් නැහැ. එතකොට ඒවට බදු අඩු කරන්න පුළුවන් නේ. මේ ලංකාවේ ආර්ථිකය ආරක්ෂාව සඳහා තියෙන මාර්ග වලට පවා පිටින් ආවොත් බදු නැතු භාණ්ඩ රටේ ආර්ථික බිඳ වැටෙනවා. ඊට වඩා මේක බරපතලම කාරණේ ඔක නෙවෙයි. මේ තොරතුරු තාක්ෂණය සම්පූර්ණයෙන් ඒක යනවා ඉන්දියානු අයිතියට. තොරතුරු තාක්ෂණයේ දේවල් ඉන්දියන් අයිතියට ගියොත් එහෙම අපේ රටේ රහස් කියලා මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ආර්ථික රහස්, දේශපාලන රහස් සියල්ලම ඉන්දියාවට යනවා. ඒක අපි දකින්නේ ඉතාමත්ම අනුතුරුදායකයි. ඒ නිසා ආර්ථික පැත්තෙන් ගත්තමත්, ජාතික ආරක්ෂාව පැත්තෙන් ගත්තමත් එක්තා ගිවිසුම එකක් අස්තං කරන්න බෑ මේ මොලේ තියෙන කෙනෙකුට. රට ගැන හිතන කෙනෙකුට අස්තං කරන්න බෑ. ඒ නිසා ඒක වැරදි. මේ කතාරමින් හිටියේ ආණ්ඩුව මුළුමනින්ම මේ ඒ රටවලට යට වෙලා කීයක් හරි එදා වේල ගත කරන්න හොයා ගැනීම සඳහා තමන්ට කීයක් හරි කොමිස් දා ගන්න අවස්ථා පාදා ගැනීම සඳහා කටයුතු කරනවා මිසක් රටේ ආර්ථිකය හදන්න සැලැස්මක් එක්ක දැක්මක් එක්ක වැඩ කරනවා අපිට පේන්නේ නැහැ කියන කාරණේ. ඇත්තටම මම කියන පුදුමට අපි ස්තුතිවන්ත වෙන්න කමතේ ඉතාල වැදගත් ප්‍රශ්නයක් මතු කරපු වෙලාවේ දැන් ওই විග්නේශ්වරන් මැතිතුමා විටින් විට මේ ප්‍රකාශ ඒ පැත්තේ නිකුත් කළා. දැන් මේ සැරේ නිකුත් කරපු ප්‍රකාශය තව බරපතල එකක්. ඒක බරපතලකම කොච්චරද කියනවනම් එහෙම දෙමළ ජාතික සංධානයත් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔවුන්ටත් මේක පිළිගන්න බැරි තරම් බරපතලයි. තව සංවිධාන ගණනක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒතකොට විග්නේශ්වර මහත්තයා කරපු මේ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණත් මුළුමනින් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම අපි තව බරපතල හෙලා දාගෙන. මේක අපේ රටේ ජාතික සමගිය ගැන පොඩ්ඩක් හරි කෙනෙකුට කියන්න බැරි කතාවක්. විග්නේශ්වර මහත්තයාට මෙහෙම කතා කියන්න සිද්ධ වෙලා තියන්නේ ඇයි? අපි දකිනවා විග්නේශ්වර මහත්තයා උතුරේ දැන් බංකොලොත් වෙච්ච දේශපාලකයෙක්. ඔහු මහඇමති වුණා උතුරු පළාත් සභාවේ. හැබැයි මහඇමතිකමේ ඔහු සම්පූර්ණයෙන් අසකටකයි අසමත් කෙනෙක්. එකක් රාජපාලනේ තේරෙන්නේ නැහැ ඔහුට. ඔහු හිටපු මේ නඩුකාරයෙක් නිසා. අනිත් පැත්තෙන් ගත්තම උතුරු පළාත් සභාව උතුරේ ජනතාවට කිසිවක් කරලා නැහැ. ආණ්ඩුවෙන් දීපිච්ච සල්ලි ටිකවත් වියදම් කරගන්න උතුරු පළාත් සභාව සමත් වෙලා තියෙනවා. ඒ නිසා උතුරේ ජනතාව තුළ උතුරු පළාත් සභාව පිළිබඳව එයි මහඇමතිවරයා පිළිබඳව තියෙන අප්‍රසාදයක්. මේ අප්‍රසාදය ගොඩනගමින් තියෙනවා. ඒක විසඳ ගන්න වෙන ක්‍රමයක් තුනට පස්සේ විග්නේශ්වර මාත්‍ර සිද්ධ වෙනවා. මොකද තමන්ගේ අහිමි වෙන දේශපාලන තත්ත්වයේ රැකගන්න තමන්ගේ බංකොලොත්කම් වහගන්න අර ජාතිවාදී රැඩිකල් ප්‍රකාශ කරන සිද්ධ වෙනවා.
සමේ ඔහුගේ මේ ජාතිවාදී රැඩිකල් ප්‍රකාශ පිටිපස්සේ තියෙන ඔහුගේ බංකොලොත්කම. දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා තියෙන්නේ. මේකේ අනතුරු තියෙන්නේ ඕක නෙවෙයි. අපි දන්න විග්නේෂ මහත්තයෝ කියන කතාවලට මේ ඔය කතා ක්‍රියාවට නැගෙන්නේ නැහැ. ඕකට එහෙම හයියක් නැහැ. ඒ වුණාට ඔය කතා හේතු වෙනවා දකුණෙත් ඉන්නවා ඔය ජාතිය වෙනකම් බලන් ඉන්න කට්ටියක් ජාතිවාදී අවුස්සන. ඒගොල්ලන්ට මේක හොඳම අවස්ථාවක් බඩපත් වෙනවා. අපි දන්නවා දකුණෙත් ඉන්න ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා වට හිටපු කල්ලියක් ඉන්නවා බලේ අහිමි වෙලා දේශපාලන බංකොලොත් වෙලා යන්නේ නම නැතු ඉන්නේ. ඒගොල්ලන්ටත් එල්ලෙන පිටුරු ගහක් කරේ හොයන් ඉන්න වෙලාවක විග්නේෂන් මහත්තයා ඒගොල්ලන්ට හොඳ කම්බයක් හදා දීලා දිනවා එල්ලෙන්. ඒ නිසා මේ විග්නේෂන් මහත්තයාගේ ප්‍රකාශ කියලා කියන්නේ ඒ ජාතිවාදී ප්‍රකාශ දකුණේ ඉන්න ජාතිවාදීන්ට හොඳ අවස්ථාවක් හදන මේ පැත්තේ ජාතිවාදී අවස්සන්න. ඒකට ඒකයි වාසි වෙනවා විග්නේෂන් මහත්තයාට. ඒ නිසා මේ උතුරේ දකුණේ දෙකේ මේ කුඩා ජාතිවාදී කණ්ඩායම් එකිනෙකා පෝෂණය කරන එකිනෙකාට සේවය කරන කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. දැන් විග්නේෂන් මහත්තයා කියු මේ නිශ්චිත කතාව ගත්තොත් මේක ඉතාල බරපතලයි. මොකද හේතුව තමයි දැන් ඕක කියනවා මේ උතුරේ සිංහල අය පදිංචි වෙන එක නවත්තන්න ඕන කියලා. දැන් අපි විශ්වාස කරනවා අපේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ මේ හැමෝගෙම රට. නිසා මේ රටේ ඕනම තැනක නීත්‍ය අනුකූලව පදිංචි වීමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. නීත්‍ය අනුකූලව. දෙමළ ජනතාවට අපේ රටේ ඕන තැනක නීත්‍ය අනුකූලව ඉඩම් ගන්න පදිංචි වෙන්න පුළුවන්. ඒකට කාටවත් බාධා කරන්න බෑ. මුස්ලිම් ජනතාවට අපේ රටේ ඕන තැනක පදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම සිංහල ජනතාවට අපේ රටේ ඕන තැනක පදිංචි වෙන්න පුළුවන් නීත්‍ය අනුකූලව. ඒකට කාටවත් බාධා කරන්න අයිතියක් නැහැ. ඒතකොට නිසා දැන් විග්නේෂන් මහත්තයා කියනකොට උතුරේ සිංහලයි පදිංචි නවත්තන්න කියලා මේ පැති ජාතිවාදීන් කිව්වොත් එහෙම දකුණට එන්න දෙන්න බෑ. දෙමළයිට කියලා මොකද්ද වෙන්නේ? ඒ නිසා ඒක අපි හිතන්නේ ඉතාල වැරදි තර්කයක්. විග්නේෂන් මහත්තයා මේ අවුරුදු 30ක යුද්ධයක් ඉතාම අමාරුවෙන් නිමා කරගෙන විශාල වන්දියක් ගෙවලා ඉන්න ජනතාවක් ඉස්සරහා මේ වගේ කතාවක් කියන එක අපි හිතන්නේ සිහි බුද්ධිය ඇතුව කියන්න බැරි කතාවක් කියලා. අනික ආගම් සම්මත ප්‍රශ්නේ. ওই බුදු පිළිම හදනවා පන්සල් හදනවා කියන කාරණේ. ඉතින් අපේ රටේ ආගම් ගොඩක් අදහනවානේ. බෞද්ධයෝ ඉන්නවා, ක්‍රිස්තියානි ආගම, කතෝලික ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම, තව ආගම, සායිබබත් අදහන අය ඉන්නවනේ මේකේ. එක එකලන්ගේ අයිතියක්. නිසා ආගම් අදහන අය ඒ තම තමන්ගේ ආගමේ මධ්‍යස්ථාන හදාගන්න එක නීත්‍යානුකූලව කාටවත් වළක්වන්න බෑ. ඒක මම හිතන්නේ වළක්වන්න එක වැරදි. එතකොට දකුණේ අරව බෑ උතුරු මේව බෑ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. උතුරේ පන්සල් බැර නම් කවුරු හරි කිව්වොත් එමේ නම් දකුණේ කොයිල් බෑ කියලා මොකද්ද වෙන්නේ? නිසා වැරදි. බෞද්ධ ජනතාව ඉන්න තැන්වල බෞද්ධ ජනතාවට අයිතියක් තියෙනවා පන්සල් හදාගන්න, බුදුපිළිම හදාගන්න. හින්දු ජනතාව ඉන්න තැන්වල ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒ උතුරු හිටියත් දකුණු හිටියත් කොවිල් හදාගන්න. ඉතින් මුස්ලිම් ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ පල්ලි හදාගන්න. ක්‍රිස්තියානි කතෝලිකයට පුළුවන් අයිතියක් තියෙන ඒගොල්ලන්ගේ පල්ලි හදාගන්න. ඒ නිසා මේ ආගම් ජාතිකත්වයන් ඇදගෙන මේ වෙලාවේ මේ වගේ පහත් ක්‍රමයට හැසිරෙන එක අපි දකින්නේ විශේෂයෙන්ම විග්නේෂන් මහත්තයා වගේ මේ බුද්ධිමතෙක් ලෙස පෙනී ඉන්න කෙනෙකුට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මේක මේ නිකන් 2.50 කතාව මේ ඔක්කොම ජාති තියෙන්නේ. ඒ නිසා අපි දකින දේ තමයි මේ කතාවේ පිටිපස්සේ තියෙන්නේ විග්නේෂන් මහත්තයාලා දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා තියෙනවා. ඔහු තමන් බාරගත්තු කාර්ය කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි දෙමළ ජාතික සන්ධාන තුල අරුබුදයකුත් තියෙනවා මේ එකිනෙකා පිළිබඳව අරුබුදයකුත් තියෙනවා. අභ්‍යන්තර අරුබුදයක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ විග්නේෂන් මහත්තයා මේ අපේ රටේ යුද්ධය අවසන් වෙලා සිංහල දෙමළ ජනතාව එකට ජීවත් වෙන්න උත්සාහ කරමින් ජාතික සමගිය වෙනුවෙන් කුඩා හෝ පීවර ගනිමින් ඉන්න වෙලාවක ඊට බාධා කරමින් විග්නේෂන් මහත්තයලා සහ උතුරේ ජාතිවාදී කණ්ඩායම් මේ කරන ජාතිවාදී සහ අන්තවාදී ප්‍රකාශ අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න ඕන, මුළුමනින් හෙලා දකින්න ඕන. අපි ජනතා විමුක්ති වරුන් විශේෂයෙන්ම උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක ප්‍රතික්ෂේප කරන්න. මොකද අපි දන්නවා මේක උතුරේ ජනතාවගේ ඉල්ලීම නෙවෙයි කියලා. අපි උතුරේ වැඩ කරනවා, අපි නැගෙනහිර පළාතේ වැඩ කරනවා, අපි දෙමළ ජනතාවත් එක්ක වැඩ කරනවා, අපි දෙමළ ජනතාවයි ගම්මාන වලට ගිහලා උන් එක කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා අපිට ඔවුන්ගේ හෘද සාක්ෂි අපිට දැනෙනවා, ඔවුන්ගේ හැඟීම් අපිට දැනෙනවා, ඔවුන්ගේ අදහස් අපිට දැනෙනවා. අපිට ඔවුන් සමග සංවාදයක් තියෙනවා. ඔවුන්ගේ අදහස මේක නෙවෙයි, ඔවුන්ගේ හැඟීම් මේක නෙවෙයි. මේ දෙමළ ජනතාවගේ අදහස නෙවෙයි. මේක විග්නේෂන් මහත්තයා ඇතුළු ඉතා කුඩා ජාතිවාදී කල්ලියක අදහස. ඒ නිසා මේක මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු අදහසක් කියලා අපි දකින්නේ. දැන් ඔබ කිව්ව අදහස අනුව ඔබ සාධනයක් කිව්වේ විග්නේෂන් මහත්තයා ඒක ජනිත කරන්න පුළුවන් දකුණේ ජාතිවාදී අදහස් පැනවීම. හොඳයි ඔබ හිතනවාද මෙවැනි තත්ත්වයක් එවිට හරි ගොඩ නැගෙනවා නම් සංහිඳියාව පිළිබඳව කටයුතු කරන සංහිඳියාව ගොඩනැගිය යුතුයි කියලා ඒ පිළිබඳ දැඩි ලෙස කටයුතු කරන සිවිල් සංවිධාන මේ ප්‍රකාශ වලින් පස්සේ නිකන් ඉන්නේ.
ඇත්තටම අපි හිතනවා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කළ යුතු තියෙනවා මේක හෙලා දැකිය යුතු තියෙනවා මොකද ජාතිවාදයේ කොයි පැත්තෙන් ආවත් එනකොටම ඒක පරද්දන්න ඕන. ඒක දකුණෙන් ආවත් පරද්දන්න උතුරෙන් ආවත් පරද්දන්න. සිංහල පැත්තෙන් ආවත් පරද්දන්න දෙමළ පැත්තෙන් ආවත් පරද්දන්න මුස්ලිම් පැත්තෙන් ආවත් පරද්දන්න ඕන. ඒකට අර බර අඩු වැඩි කිම් තියෙන්න බෑ. සමානව බරක් තියෙනවා මේ ජාතිවාදයට එරෙහිව කොතනින් ආවත්. අපි දැක්ක පහුගිය කාලේ අර උතුරු යාපනයේ විශ්වවිද්‍යාලයේ කිසියම් ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවක මේ ප්‍රදේශවල ජාතිවාදී අවසන් උත්සාහ කරන අපිට සමත් වුණා ඒක එහෙම තත්ත්වයක් එනක වළක්ව ගන්න. ඒක අපි දුන්න රටේ ජයග්‍රහණයක් කියලා. දැන් මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට මේ සංවිධාවට සමගියට යන්න පුළුවන් වෙලාවක මේ වගේ ප්‍රකාශ කරාම සමගිය සංවිධාව ගැන කතා කරන අපේ රටේ රාජ්‍ය නොවන සංවිධාන විතරක් නෙවෙයි අපි හිතනවා ලෝකේ රටවල් ගොඩකුත් කතා කරනවානේ. සංවිධාව ගැන ඒගොල්ලොත් මේ ගැන කටපියන් ඉන්න බෑ අපි හිතනවා ඇමරිකා එක්සත් ජනපදය මේකට මොකද කියන්නේ බ්‍රිතාන්‍යය මොකද්ද කියන්නේ යුරෝපා සංඝය මොකද්ද මේකට කියන්නේ මොකද ඒගොල්ලොත් මේ හැමතිස්සෙම අපට උපදෙස් දෙනවානේ සමගියෙන් ඉන්න සාමයෙන් ඉන්න කියලා ඉතින් මේක අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය ප්‍රාර්ථනා කරන කවුරුත් පිළිගන්නේ නැති ප්‍රතික්ෂේප කළ යුතු එකක් ඒ නිසා මේක මේ විග්නේෂණ මහත්තයා කියුණ නිසා නෙවෙයි අපි මේ කියන්නේ කවුරු කිව්වත් මේ ප්‍රකාශය ඒක එන්නේ උතුරෙන්ද දකුණෙන්ද අපිට විශේෂයක් නැහැ ජනතාව අතර සමගිය බිඳින ජාතිවාදී නැංක පරාජයටපත් කළ යුතුයි. ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තොත් අපි දකින්නේ විග්නේෂණ මහතාගේ ප්‍රකාශය ඉතා බරපතල කවුරුත් ප්‍රතික්ෂේප කළ යුතු ප්‍රකාශයක් හැටියට. දැන් ආණ්ඩුව කියන මොකද ගන්නවා? ආණ්ඩුව සංවිධානය ඔබ ආණ්ඩුව සංවිධානය දැන් විශ්වවිද්‍යාල නායකත්වයේ තමයි මේ ඉල්ලීම විග්නේෂණ කියන්නේ දෙවියන්ට දේශපාලන නායකත්වයේ දැන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් ඒක. ආණ්ඩුව කියන මොකද කියන්නේ? ඔව් ආණ්ඩුවෙන් අහන ප්‍රශ්න තමයි අහන්නේ. ඇත්තටම අපිත් අහන්නේ ආණ්ඩුව මොකද කරන්නේ කියලා මේකට. ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුව මොකක්වත් නැහැ. ඒ ප්‍රශ්න මගහැරලා යන එක තමයි ආණ්ඩුව කරන්නේ. ආණ්ඩුව එක පැත්තෙන් ගත්තොත් ජනතාව අතර ජාතික සමගිය හදන්න ප්‍රමාණවත් ආකාරයෙන් වැඩ කරන්නේ නැහැ. උතුරේ ජනතාවගේ දෛනික ප්‍රශ්න ගණනාවක් තියෙනවානේ. අතුරුදහන්ගේ ප්‍රශ්න තාම ඔය මොකක්ද අර 50 සම්මත කරලා තාම මේක ආරම්භලා නැහැනේ. ඒ ප්‍රශ්න තියෙනවා. ඉඩම් ප්‍රශ්න තියෙනවා. රැකියා ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ අපරාධ වැඩි වෙලා ඊට පස්සේ දැන් මේනකොට මේ මත්පැන් මේ පරිභෝජනය වැඩි වෙලා සමාජීය ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒවට ආණ්ඩුවක් ලෙස උත්තර වෙන අපිට පේන්නේ නැහැ. ඒ නිසා එක පැත්තෙන් ගත්ත උතුරු ජනතාව පීඩාවක ඉන්නවා, අමාරුකම් වල ඉන්නවා මෙහි වගේම. අනිත් පැත්තෙන් ගත්තම උතුරු පළාත් ස්වභාවයෙන් කිසියම් දෙයක් සිද්ධ වෙලත් නැහැ. ඒ නිසා උතුරු ජනතාවට වර්තමාන ආණ්ඩුවත් එක්කෙන් ගැටලු තියෙනවා වගේම ඒගොල්ලන්ගේ පළාත් සභාවේ ආණ්ඩුවත් එක්කත් ගැටලු තියෙනවා. ඒ නිසා උතුරු ජනතාව පළාත් සභාවේ විග්නේෂණ මහත්තයාගේ පාලනයට එරෙහිව විවේචන ගොඩනගමින් ඉන්නේ. ඒ වගේ වෙලාවක තමයි විග්නේෂණ මහත්තයලා ඒක වහගන්න තමයි අර මේ જાතිය රැඩිකල් අන්තවාදී කතා උඩට ගන්න. අපි හිතන උතුරු ජනතාව ඕක පිළිගන්නේ නැහැ, ඕක ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් ආණ්ඩුව වගේම තමයි මේ තත්ත්වයන් පාලනය කරලා ජනතාව අතර සමගිය හදන්න මීට වඩා උනන්දුවෙන් වැඩ කරන එක.